පසුපස යන්නට නොව පසු කර යන්නට දේශපාලන විද්‍යාව සජිත් කැලුම්. ආයුබෝවන් ද්වේපතේ අපි අද දේශපාලන විද්‍යාව ස්වභාවයේ පාඩමේ පළමු මාතෘකාවක් සාකච්ඡා කරනවා. ඒ තමයි දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම. නැත්නම් දේශපාලන විද්‍යාව යනු කියන කොටස. ඉතින් අපි දේශපාලන විද්‍යාව හදාරන අය වශයෙන් ඔක්කොටම කලින් දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ඉන්න ඕනේ. දේශපාලන විද්‍යාව කියන එක හරියට තේරුම් ගන්නේ නැතුව දේශපාලන විද්‍යාව ඉස්සරහට හදාරන එකේ තේරුමක් නැහැ. පොතේ ඕනම ගුරුවරයෙක් මේ මාතෘකාව උගන්වනවා. ඉතින් මේක අපි ඊට වඩා යමක් දැනෙන්න ඊට වඩා සිලබස් එක තුල ඉඳිමින් නව විෂය නිර්දේශයේ තුල ඉඳිමින් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් පටන් ගමු. දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම. එහෙම නැත්නම් දේශපාලන විද්‍යාව යනු. මුලින්ම බලමු දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. පොතේ දේශපාලන විද්‍යාව කියලා කියන්නේ මම ඔයාලට මූලික කාරණා ටික විතරයි කියලා දෙන්නේ. දේශපාලනය ශාස්ත්‍රීය ලෙස හෙවත් විද්‍යාත්මකව හදාරන විෂය. මොකද පුතේ දේශපාලන විද්‍යාව කියන්නේ? සරලවම කිව්වොත් දේශපාලනය ශාස්ත්‍රීය ලෙස හෙවත් විද්‍යාත්මකව හදාරන විෂය. මේ විද්‍යාත්මකව හදාරනවා කියන්නේ විද්‍යාගාරයකට ගිහිල්ලා හදාරනවා කියන එක නෙමෙයි. ඒ ඉස්සරහට විද්‍යාත්මක හැදෑරීම ඔබට කියලා දෙනවා. දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස හෙවත් විද්‍යාත්මකව හදාරන විෂය. මෙන්න මේ දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස හැදෑරීමට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස හැදෑරීමට පුතේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ශාස්ත්‍රීය ලෙස හැදෑරීමට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. දීර්ඝ ඉතිහාසයක්. කොයිතරම් දීර්ඝ ඉතිහාසයක්ද පුතේ? මේක ආරම්භ වුණේ ක්‍රිස්තු පූර්ව දේශපාලන ශාස්ත්‍රීය ලෙස හැදෑරීම ආරම්භ වුණේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවස. මොකද සියවස 4 වන සියවසේදී ඉපැරණි ග්‍රීක යුගය තුල මොන යුගය තුලද? ග්‍රීක යුගය තුල. ඉපැරණි ග්‍රීක යුගය තුල තමයි දේශපාලනය ශාස්ත්‍රීය ලෙස හැදෑරීම, ප්‍රගුණ කිරීම, පුහුණු කිරීම ආරම්භ වුණේ. ශාස්ත්‍රීය ලෙස හැදෑරීම, ප්‍රගුණ කිරීම, පුහුණු කිරීම ආරම්භ වුණේ පුතේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී තමයි ආරම්භ වුණේ. කොහෙන්ද පටන් ගත්තේ? ග්‍රීසියෙන්. ග්‍රීසියේ ඇතන්ස් වලින් තමයි පටන් ගත්තේ. ඔන්න නගරයක් කිව්වා. ග්‍රීසියේ කොහෙන්ද පටන් ගත්තේ? ඇතන්ස්. දන්නා නගර රාජ්‍යයක් තිබුණා. ඇතන්ස් නගර රාජ්‍යයෙන් තමයි පුතේ පටන් ගත්තේ. දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස
හැදෑරීම ප්‍රගුණ කිරීම පුහුණු කිරීම සිදු කරපු ආරම්භකම පුරෝගාමින් කවුද කියලා අපි බලන්න ඕනේ. කවුද පුතේ ආරම්භකම පුරෝගාමින්? දේශපාලනීය ශාස්ත්‍රීය ලෙස හැදෑරීම ප්‍රගුණ කිරීම පුහුණු කිරීම ආරම්භ කරපු පුරෝගාමීන් තමයි හොඳටම බලන්න ප්‍රධාන පුරෝගාමීන් දෙන්න තමයි ප්ලේටෝ හා ඇරිස්ටෝටල් පඬිවරයා. ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ඒ දෙන්න තමයි මේකේ ආරම්භකම පුරෝගාමීන් දෙන්න. ඒකත් හොඳට මනසට දාගන්න. ඔයාලා මෙතනින් වැඩිම මනසට දාගන්න ඕනේ මොකද්ද? දේශපාලන විද්‍යාව කියන්නේ දේශපාලනය ශාස්ත්‍රීය ලෙස හෙවත් විද්‍යාත්මක හදාරන විෂය සරලව කියනවා නම් දේශපාලනීය ශාස්ත්‍රීය ලෙස හැදෑරීමට දීර්ඝ ඉතිහාසයක් තියෙන බව මනසට දාගන්න. දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මොන යුගයේ දක්වා දිව යනවද? ග්‍රීක යුගයේ, ඉපෙරණි ග්‍රීක යුගයේ. මොකද්ද පුතේ සියවස? ක්‍රිස්තු පූර්ව 4 වන සියවස. ක්‍රිස්තු පූර්ව 4 වන සියවස. කොහෙන්ද මේක පටන් ගත්තේ? ඒ කියන්නේ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම ප්‍රගුණ කිරීම පුහුණු කිරීම පටන් ගත්තේ කොහෙන්ද? පටන් ගත්තේ පුතේ ග්‍රීසියේ ඇතන්ස් වලින් පටන් ගත්තේ. ඊළඟට ඔබේ මනසට වැටෙන්න ඕනේ ආරම්භකම පුරෝගාමින් කවුද? කවුද පුතේ ආරම්භකම පුරෝගාමින් වෙන්නේ? ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්. කවුද ආරම්භක පුරෝගාමින් දෙන්න? ප්ලේටෝ ඇරිස්ටෝටල්. දැන් අපි බලමු මෙන්න මේ දේශපාලනයේ ශාස්ත්‍රීය හැදෑරීමේදී නැත්නම් දේශපාලන විද්‍යාවට ප්ලේටෝගෙන් ලැබුණු දායකත්වය මොන වගේද කියලා. ප්ලේටෝගෙන් ලැබුණු දායකත්වය ගොඩාක් ලියන්න ඕනේ. අපි මම ඔබට සාරය දෙන්නේ පුතේ සමස්ත උත්තරේ නෙමෙයි. මම ඔබට මේකේ සාරය දෙනවා. ප්ලේටෝගෙන් ලැබුණු දායකත්වය ගත්තොත් පුතේ ප්ලේටෝ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම සඳහා කෘතිපවා රචනා කරා. මොකද්ද ප්ලේටෝගේ කෘතිය? සමූහාණ්ඩුව. ප්ලේටෝගේ කෘතිය මොකද්ද? සමූහාණ්ඩුව. නැත්නම් ජනරජය. සමූහාණ්ඩුවටම කියන ජනරජ කෘතිය. නැත්නම් සමහරක සමූහාණ්ඩුව දන්න ජනරජය දන්නේ. කෘතිපවා රචනා කරා. තව තියෙන ප්‍රධාන කෘතිය සමූහාණ්ඩුව. ඔයගේ කෘති රචනා කරමින් තමන්ගේ ශිෂ්‍යයින්ට දේශපාලන අවබෝධය ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි පුතේ. ශාස්ත්‍රීය ලෙස හැදෑරීම සඳහා ප්‍රගුණ කිරීම පුහුණු කිරීම සඳහා ශාස්ත්‍රාල අධ්‍යාපන ආයතන පවා පටන් ගත්තා. අධ්‍යාපන ආයතනයක් පවා පටන් ගත්තා. ප්ලේටෝගේ අධ්‍යාපන ආයතනය නම් මොකක්ද? ඇකඩමි. ඔන්නෝම අධ්‍යාපන ආයතන පවා පටන් ගත්තා. තමන්ගේ ශිෂ්‍යයින්ට දේශපාලන හැදෑරීම ප්‍රගුණ කිරීම පුහුණු කිරීම සඳහා. මෙයාගෙන් ලැබුණු මෙන්න මේ ප්ලේටෝගෙන් ලැබුණු දායකත්වයේ නිසා දේශපාලන විද්‍යාවට මෙයා හඳුන්වනවා පුතේ දේශපාලන චින්තන ඉතිහාසයේ දේශපාලන චින්තන ඉතිහාසයේ ප්‍රථම විඥානවාදී දාර්ශනිකයා. මේ දේශපාලන විද්‍යාව කියන විෂය ගොඩනැගීමට අවශ්‍ය විඥානයේ සපයන්නේ කවුද? ප්ලේටෝ. අන්න ඒ නිසා ප්ලේටෝ හඳුන්වනවා දේශපාලන චින්තන ඉතිහාසයේ ප්‍රථම
විඥානවාදී දාර්ශනිකයා කියලා. විඥානේ අදහස සපයනවා ප්ලේටෝ. එසා විඥානවාදී දාර්ශනිකයා කියලා හඳුන්වනවා. දැන් ඔබට දල අවබෝධයක් මතක් වීමක් වෙන්නේ නැති ප්ලේටෝගෙන් ලැබුණු දායකත්වය. අපි දැන් ඇරිස්ටෝටල් පඬිවරයාගෙන් ලැබුණු දායකත්වය පුරෝගාමීන් ප්‍රදාන දෙන්නා ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්. ප්ලේටෝගේ දායකත්වය ටිකක් බැලුවා අපි. දැන් ඇරිස්ටෝටල්ගේ දායකත්වය චුට්ටක් මතක් කරගමු. ඇරිස්ටෝටල් පඬිවරයා මෙයා කෘතිපවා රචනා කරා. ප්‍රධාන කෘතිය මොකද්ද? දේශපාලනය, පොලිටික්ස් කියන කෘතිය. දේශපාලනය අර සමූහාණ්ඩුව මෙයා දේශපාලනය. පුතේ ඇරිස්ටෝටල් පඬිවරයා ශාස්ත්‍රීය සැහැදෑරීම, ප්‍රගුණ කිරීම, පුහුණු කිරීම සඳහා ශාස්ත්‍රාල අධ්‍යාපන ආයතන පවා පටන් ගත්තා. මෙයාගේ අධ්‍යාපන ආයතනය තමයි ලයිසියම්. අර ඇකඩමි. මේ වගේ අධ්‍යාපන ආයතන පවා පටන් ගත්ත පුතේ. අධ්‍යාපන ආයතන පවා පටන් ගත්තා. ලයිසියම්. මෙන්න මෙයා ඒ කියන්නේ අපේ ඇරිස්ටෝටල් පඬිවරයා දේශපාලන විද්‍යාව ආරම්භ කරන්න ලොකු මෙහෙවරක් කරා. ඒක අපි දීර්ඝ සාකච්ඡා කරන්න ඕන එක. මෙන්න මෙයාගේ ලැබුණු දායකත්වය නිසා ඇරිස්ටෝටල් පඬිවරයාගෙන් ලැබුණු දායකත්වය නිසා ඇරිස්ටෝටල් පඬිවරයා දේශපාලන චින්තන ඉතිහාසයේ චින්තන ඉතිහාසයේ ප්‍රථම යථාර්ථවාදී දාර්ශනිකයා හෙවත් දේශපාලන විද්‍යාවේ සම්භාව්‍ය පියා. මොන පියාද? සම්භාව්‍ය පියා. නූතන පියෙක් ඉන්නවා ඉතාලි ජාතික නිකොලායි මැකියාවලි නැත්නම් මැකියාවෙල්ලි. මැකියාවෙල්ලි කියලා මේ පාර ගොඩක් තැන්වල භාවිතා කරලා තියෙනවා. ඒ නිසා මැකියාවෙල්ලි කියලාම ලියන්න. මෙන්න මේ ඇරිස්ටෝටල් පඬිවරයාගෙන් ලැබුණු දායකත්වය නිසා පුතේ ඇරිස්ටෝටල් පඬිවරයා හඳුන්වනවා කවුරු කියලාද? දේශපාලන චින්තන ඉතිහාසයේ. දේශපාලන චින්තන ඉතිහාසයේ ප්‍රථම යථාර්ථවාදී දාර්ශනිකයා. මොන දාර්ශනිකයාද? යථාර්ථවාදී දාර්ශනිකයා. නැත්තම් දේශපාලන විද්‍යාවේ මොන පියාද? සම්භාව්‍ය පියා. අපිට පියවරු දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් නෙමෙයි හරියට ගත්තොත් තුන් දෙනෙක් ඉන්නවා. සම්භාව්‍ය පියා තමයි ඇරිස්ටෝටල් පඬිවරයා. එතකොට මේ විෂය ආරම්භ කරන්න ප්‍රධාන පුරෝගාමී මෙහෙවරක් කරලා තියෙන්නේ ඇරිස්ටෝටල් පඬිවරයා. ඔන්න මූලිකම කාරණා ටික මම කිව්වා. මම ඔබ මිනිත්තුවක් තුළ නැවත කියාගෙන යන්නම්. දේශපාලන විද්‍යාව කියන්නේ දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස හෙවත් විද්‍යාත්මක හදාරන විෂය. පුතේ දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම සඳහා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මේක ඉතිහාසය ගත්තොත් ඉපැරණි ග්‍රීක යුගයේ දක්වා දිව යනවා. ග්‍රීසිය ඇතන්ස් දක්වා දිව යනවා. ග්‍රීසිය ඇතන්ස් වල තමයි දේශපාලනයේ හැදෑරීම, ප්‍රගුණ කිරීම, පුහුණු කිරීම ආරම්භ වුණේ. ඒක පටන් ගත්තේ ශාස්ත්‍රාලයක් තුල. ග්‍රීසිය ඇතන්ස් වල ශාස්ත්‍රාලයක් තුල හැදෑරීම, ප්‍රගුණ කිරීම, පුහුණු කිරීම පටන් ගත්තේ ඇතන්ස් වල. ඒකේ ආරම්භක පුරෝගාමී දෙන්න තමයි ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් පඬිවරයා. ප්ලේටෝගෙන් ලැබුණු දායකත්වය කිව්වා. ඊට පස්සේ ඇරිස්ටෝටල්ගේ දායකත්වය කියලා අන්න මූලික හැඳින්වීම කොටස අවසන්. ඔය තමයි පුතේ හැඳින්වීමේ කොටස. දැන් ඔබට දල අවබෝධයක් ලැබෙන්නේ නැති පන්ති කාමරේ ගන්නනවා වගේ උගන්වන්නේ නෑ.
යම් මතක් කිරීමක් විතරයි කරන්නේ. අපේ දරුවන්ට නම් මේක මෙහෙම කියනකොට නිකන් කම්මැලි ගතකුත් මේක බලනකොට ඇති වේවි. අද පාඩම් කරලා නිසා ඒත් ඉතින් අපේ හැමෝටම බලන්න දාන දෙයක් නිසා ටිකක් වේග අඩු කරලා කියාගෙන යමු. පුතේ මෙන්න මේ දේශපාලන විද්‍යාව හැදෑරීමේදී මොනවද කරන්නේ? දේශපාලන විද්‍යාව හැදෑරීමේදී මෙන්න මේව කරනවා. හොඳට බලන්න. දැන් ඔබ මොන ගුරුවරයා යටතේ ඉගෙන ගත්තත් පළවෙනි මාතෘකාවක් ලෙස මේක ඉගෙනගෙන තියෙන්න ඕනේ. දේශපාලනය හැදෑරීමේදී මෙන්න මේව කරනවා. දේශපාලනය හා ඊට සම්බන්ධ දැන් කියන්න ඔහොම යන්නේ හිතේ අඩින් මේ මතක් කිරීමනේ සම්බන්ධ පැතිකඩ හැදෑරීම දේශපාලනය හා ඊට සම්බන්ධ පැතිකඩ හැදෑරීම දෙක පරීක්ෂණ කිරීම බලන්න හොඳට බලන්න මතක් කරගන්න පරීක්ෂණ කරනවා ඊට පස්සේ පුතේ විග්‍රහ කිරීම විග්‍රහ කරනවා පවතින න්‍යාය හා සංකල්ප විචාරයට ලක් කිරීම පවතින න්‍යාය හා සංකල්ප විචාරයට ලක් කරනවා ඒ වගේම පුතේ නව න්‍යාය හා සංකල්ප ගොඩනැගීම කරනවා නව න්‍යාය හා සංකල්ප ගොඩනගනවා නව න්‍යාය හා සංකල්ප ගොඩනැගීම ඊට පස්සේ දේශපාලනයේ යෙදෙන්නන්ට හා පුරවැසියන්ට දේශපාලන අවබෝධය ලබා දීම සිදු කරනවා මේක ගුරුවත් පොතේ සඳහන් වෙනවා ඕනම ගුරුවරයෙක් මේක උගන්වනවා ගුරුවත් පොතේ තියෙන්නේ මේ ටික විතරයි අපි මේ ටිකක් විස්තර කරලා බලමුද පුතේ දැන් ඔබට මේ ටික විතරක් ලිව්වොත් මදි වගේ දැනෙනවා නා ඔබට මේක විග්‍රහ කරලා ලියන්න පුළුවන් දැන් මම උගන්වන්න හදන්නේ මේක කොහොමද ටිකක් විස්තර කරන්නේ වෙනම ඇහුවොත් නැත්නම් කරුණු මදීනේ මේ ටික විතරයි ගුරුවත් පොතේ තියෙන්නේ ඉතින් ඔබ දැනගන්න ඕනේ තව ඔබට විස්තර කිරීමේ නිදහස තියෙනවා පුතේ කොහොමද මේක විස්තර කරන්නේ ඔබ දන්නා කරුණු වලින් තමයි විස්තර කරන්නත් තියෙන්නේ මේ ඔක්කොම ඔබ විෂය හදාරපු දරුවෙක් නම් ඉගෙනගෙන තියෙනවා එහෙනම් දැන් බලමු විස්තර කරන්නේ කොහොමද කියලා හොඳ සීබුද්ධියෙන් අහගන්න නැතනම් තේරුමක් වෙන්නේ පළවෙනි එක දේශපාලනය හැදෑරීමේදී පුතේ දේශපාලනය හා ඊට සම්බන්ධ පැතිකඩ හදාරනවා මේක ඕන තරම් ලියන්න පුළුවන් නේ පුතේ ඇති වෙන්න විස්තර කරන්න පුළුවන් නේ මේක ඇති වෙන්න විස්තර කරන්න පුළුවන් නේ ඇයි ඔයාලගේ පළවෙනි පාඩමේම තියෙනවා දේශපාලන පැතිකඩ කියලා එකක් ශාස්ත්‍රීය ලෙස හැදෑරීම කියලා මාතෘකාවක් තියෙනවා එකක් තියෙනවා දේශපාලන පැතිකඩ කියලා එකක් තියෙනවා පැතිකඩ තියෙනවනේ මොනවද දේශපාලනය හා ඊට සම්බන්ධව හදාරන පැතිකඩ දැන් මතක් වෙන්න ඕනේ මෙන්න මෙතනදී ඔබට ඡේදයකට විස්තර කරත හැකියි මෙතනට විස්තර කරත හැබුතේ පැතිකඩ ටික මහා ගොඩක් නෙමෙයි පොඩ්ඩක් පැතිකඩ විස්තර කරන්න
ඔබ දන්න කරුණා දන්නේ ඒවයි නිතරම වැඩ ගන්න. අපේ දරුවෝ නිතරම දන්නේ වගේ වැඩ ගන්නවා. අපි සිලබස් එකකින් එහා යන්නේ නැහැ පුතේ. විෂය නිර්දේශයෙන් එහා යන්නේ. ඒක බොරු වැඩක්. හැබැයි අපේ දරුවන්ට අපි දිගට ඇදලා කරුණු ගොනු කරලා ගුරුවරයාට ලකුණු අඩු කරන්න බැරි විදියට ලියන ක්‍රමය ලේසි උපක්‍රම කියලා දෙනවා. ඒ නිසා තමයි අපේ පාඨමාලාව හැමදේම ලංකාවේ වැඩිම ඒ සාමාර්ථ දාන පාඨමාලාව වෙන්නේ. බලන්න පුතේ මෙතන කොච්චරනම් ඇදලා ලියන්න පුළුවන්ද කියලා අපිට. මුකුත් අලුතෙන් පාඩම් කරන්න ඕනේ. මොනවද පැතිකඩ? ඔබට මතක ඇති මොනවද පැතිකඩ? 1. දේශපාලන ආයතන. දේශපාලන භාවිතයන්. ආණ්ඩුකරණය. දේශපාලන චර්යා. දේශපාලන මතවාද කියලා පැතිකඩ ටිකක් ඉගෙන ගත්ත නේද? අන්නේ පැතිකඩ ටිකක් විස්තර කරන්න පුතේ. අපි දේශපාලන හැදෑරීමේදී දේශපාලනය හා ඊට සම්බන්ධ පැතිකඩ හදාරනවා. මොනවද හදාරන පැතිකඩ? දේශපාලන ආයතන. ටික එක ඡේදයකට විස්තර කරන්න. එකට එක එපා. ඡේදයකට විස්තර කරන්න මේක යටතේ. මොනවද දේශපාලන හා ඊට සම්බන්ධ පැතිකඩ? දේශපාලන ආයතන. ආයතන පොඩ්ඩක් විස්තර කරන්න. දන්නවනේ කොටස් දෙකකට බෙදෙනවා. විධිමත් අවිධිමත් කියලා බෙදෙනවා. ඕනනම් එහෙමත් ලියත හැකි. ඊට පස්සේ ආයතන මොනවද? උදාහරණ ගත්තොත් පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, අධිකරණය, පොලිසිය, ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාරය වගේ දේශපාලන ආයතන අපි ශාස්ත්‍රීය ලෙස හදාරනවා. එක පැතිකඩක්. දේශපාලන භාවිතයන් අපි ශාස්ත්‍රීය ලෙස හදාරනවා. දැන් පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තුව හා බැඳුණු භාවිතයන් තියෙනවා. අන්නේ භාවිතය දෙකක් ලියන්න. නිදහස් සාධාරණ මැතිවරණ, බහුතර කැමැත්ත මත ගන්න ලබන තීරණ වගේ භාවිතයන් කිහිපයක් ලියන්න පුතේ. එකට එක ලියන්න එපා, ඡේදයකට ලියන්න. පැතිකඩ ටික එක ඡේදයකට ලියන්න. චුට්ටක් එතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ දේශපාලන ආයතන, භාවිතය, ආණ්ඩුකරණය. ආණ්ඩුකරණයේදී නීති සම්පාදනය කරන හැටි, ප්‍රතිපත්ති සම්පාදනය කරන හැටි, ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට ගොඩනගන ලද ආයතන ව්‍යුහය. අන්න ඒ වගේ ආණ්ඩුකරන ක්‍රියාවලියු චුට්ටක් ඡේදයට එකතු කරන්න. තේරුණා නේද? ඊළඟට දේශපාලන භාවිතයන්, දේශපාලන චර්යා. ඊළඟ පැතිකඩ තමයි මොකද්ද? දේශපාලන චර්යා. ඔබ හදාarලා තියෙනවා. දේශපාලන චර්යා ගත්තොත් උදාහරණ කිහිපයක් ලියන්න. මැතිවරණයේ ඡන්ද දීම හෝ නොදීම වගේ, දේශපාලන පක්ෂ සමාජික වීම හෝ නොවීම, ඔය වගේ දේශපාලන චර්යා කිහිපයකුත් ඡේදයකට ගලපන්න. ඒ වගේම දේශපාලන මතවාද. අන්නේ මතවාද දෙක තුනකුත් ලියන්න. දන්නවනේ මතවාදයක් කියන්නේ මොකක්ද? චුට්ට මතක් කරන්නද? මොකද දේශපාලන මතවාදයක් කියන්නේ? දේශපාලනයට විශාල බලපෑමක් කරන, දේශපාලනයේ ක්‍රියාකාරීත්වයට හා ගමන් මඟට මඟ පෙන්වන, විශාල පිරිසකගේ ආකර්ෂණය දිනාගා හා විඥානයේ ගොඩනගන නිශ්චිත අදහස් සමුච්චය. උදාහරණ කිහිපයකුත් ඡේදවල ලියන්න. මතවාද වලට උදාහරණ ලෙස ලිබරල් වාදය, සමාජවාදය, ස්ත්‍රීවාදය, ඔහම මතවාද, නිරාගමික වාදය. මෙතන ටිකක් ඔබට ඡේදය ටිකක් විස්තර කරන්න පුළුවන් කියලා තේරුණා නේද? එතකොට ඒක පළවෙනි පාඩමේ ඔබ කොහොමද ඉගෙනගෙන තිබුණානේ පුතේ? ඇයි අපි ඉගෙන ගත්තපු ඒවායින් ප්‍රයෝජන ගන්න නැත්තේ? දැන් මේක අලුත්ම දරුවෙකුට නම් තේරෙන්නේ නැහැ. හැබැයි 12 වසර දරුවෙක් වුණා පළවෙනි පාඩම ඉගෙන ගත්ත ඕනම දරුවෙකුට පැතිකඩ ටික ඉගෙනගෙන තියෙනවා. ඒ පැතිකඩ ඉගෙන ගත්තපු එකෙන් මෙතනට පොඩි ඡේදයක් ගලපන්න. දේශපාලනයේ හැදෑරීමේදී පැතිකඩ හදාරනවා. නිකන් විතර ලියන්න එපා, චුට්ටක් විතර ලියන්න පුළුවන්. වෙලාව තියෙනවා නම් විතරයි. ඊළඟට දේශපාලනයේ හැදෑරීමේදී පුතේ පරේෂණ කරනවා. පරේෂණ කරනවා. දේශපාලන විද්‍යාවේදී පරේෂණ ක්‍රමය මුළුමනින්ම බැහැර කරන්නේ නැහැ. මුළුමනින්ම බැහැර කරන්නේ නැහැ පුතේ. දේශපාලන විද්‍යාව තුළ පරේෂණ කරනවා. සාමාන්‍යයෙන් දේශපාලන විද්‍යාවේදී
සමාජයේ කියන පරීක්ෂණාගාරය යොදාගෙන පරීක්ෂණ කරනවා. හැබැයි මේ පරීක්ෂණ කරනවා කියලා කියන්නේ පුතේ විද්‍යාගාරයකට ගිහිල්ලා කෘත්‍රිම පරීක්ෂණ උපකරණ භාවිතා කරලා සාධක අඩු වැඩි කරමින් නිරීක්ෂණය කරමින් විශ්ලේෂණය කරමින් අවසාන නිගමනයට ලැබීමක් නෙමෙයි. දේශපාලන විද්‍යාව තුළ පරීක්ෂණ කරනවා. සම්පරීක්ෂණය නෙමෙයි. සම්පරීක්ෂණය නෙමෙයි. දේශපාලන විද්‍යාව තුළ පුතේ පරීක්ෂණ ක්‍රමේ මුළුමනින්ම බැහැර වෙන්නේ. හැබැයි ජීව විද්‍යාව රසායනික විද්‍යාව වගේ විද්‍යාගාරයකට ගිහිල්ලා කෘත්‍රිම පරීක්ෂණ උපකරණ භාවිතා කරලා පරීක්ෂණ කරන්නේ නේ. හැබැයි චර්යාවාදීන් යොදාගත්ත ආනුභවික පරීක්ෂණ යොදාගත්තනේ. මතකයි නේද? ඕනනම් ඒව චූට්ටක් විස්තර කරන්න පුළුවන්. වෙලාව තියෙනවා නම් විතරයි. විග්‍රහ කරනවා. පරීක්ෂණ කර කර මොකද කරන්නේ? විග්‍රහ කිරීමක් කරනවා. දැන් ඔබට මේක ලියන්න තියෙන හොඳම ක්‍රමය තමයි පුතේ මේ ටික එකට එක ලියන්න යන්න. එකට එක ලියලා මේ ඔක්කොම ටික අන්තිමට ඡේදයකට මේ ටික පොඩ්ඩක් විස්තර කරන්න. තේරුණා නේද? එකිනෙකට විස්තර කරන්න යන්න එපා. මේ ඔක්කොම ටික ලියලා එකට එක ඡේදයකට පොඩ්ඩක් විස්තර කරන්න. මෙන්න මෙහෙම පැතිකඩ හදාරනවා. මෙන්න මෙහෙම පරීක්ෂණ කරනවා. මෙහෙම විග්‍රහ කරනවා. පවතින න්‍යාය හා සංකල්ප ਵਿਚාරයට ලක් කරනවා. ඔබ න්‍යාය ඉගෙනගෙන තියෙනවා. ඔබ ඉගෙනගෙන තියෙන දේශපාලන විද්‍යා න්‍යායන් වර්ග දෙකක් තියෙනවා. ප්‍රතිමානීය න්‍යාය, විද්‍යාත්මක න්‍යාය. ප්‍රතිමානීය න්‍යාය කියන්නේ මොකක්ද? විද්‍යාත්මක න්‍යාය කියන්නේ මොකක්ද? උදාහරණ ටිකක් ඔබට න්‍යායන් වලට ලියන්න පුළුවන්. තේරුණාද? ඔබ න්‍යාය නෝන තරම් ඉගෙන තියෙනවා. ලිබරල් න්‍යාය, මාක්ස්වාදී න්‍යාය, සමූහාණ්ඩුවාදී න්‍යාය වගේ න්‍යාය ඒ වගේම සංකල්ප න්‍යාය කිහිපයක් දාන්න. එක ඡේදයකට විස්තර කරන්න මේවා යටින් සංකල්ප. මොනවද පුතේ සංකල්ප? ඔබ ඉගෙන ගන්නවා අයිතිවාසිකම්, නිදහස, සමානාත්මතාවය, යුක්තිය, සාධාරණත්වය වගේ සංකල්ප විචාරයට ලක් කරනවා. ඔබට ඒක ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම න්‍යායන්, මෙන්න මෙහෙම සංකල්ප දේශපාලන හැදෑරීමේදී විචාරයට ලක් කරනවා. ඡේදයකට ලියන්නේ යටින් ඡේදයකට. නව න්‍යාය හා සංකල්ප ගොඩනගනවා. ඒ ඇසුරින් විචාරයට ලක් කරලා නව න්‍යාය සංකල්ප ගොඩනගනවා. දැන් අලුතෙන් එකතු වෙච්ච න්‍යායන් වල තියෙන ඔහොම ස්ත්‍රීවාදී න්‍යාය වගේ වාලේ අලුතින් ආවේ. ඔය ආවේ පුතේ න්‍යාය සංකල්ප විචාරයට ලක් කරපු හින්දා. එහෙනම් නව න්‍යාය සංකල්ප ගොඩනගනවා. දැන් ගත්තොත් යහපාලනය වගේ සංකල්ප ඉස්සරහට ආවා. මෙන්න මේ නව න්‍යාය සංකල්ප ගොඩනැගීමක් කරනවා. තව අලුත් ඒවා ඉස්සරහට එනවා. එතකොට ඊට පස්සේ දේශපාලන යෙදෙන්නන්ට හා පුරවැසියන්ට දේශපාලන අවබෝධය දෙනවා. දැන් ඔබ මෙච්චර කල් දැනගත්තේ මේ ටික විතරයිනේ. හැබැයි මේ ඔක්කොම ඔයාලා දන්නවනේ පැතිකඩ දාන්නවා. පරීක්ෂණ කරන බව දාන්නවා. ආනුභවික පරීක්ෂණ වගේව දාන්නවා. විග්‍රහ කරන බව දාන්නවා. න්‍යාය සංකල්ප ඔයාලා දාන්නවා. න්‍යායන් කීපයක් දාන්නවා. සංකල්ප දාන්නවා. න්‍යායන් වර්ග දෙකක් දාන්නවා. නව න්‍යාය ගොඩනගන බව දාන්නවා. මේ ටික ඕනනම් එක එක ලියලා ඔබට පුළුවන් නේද පුතේ වැඩි ලකුණකට යන්න අනිත් අයට වඩා විශේෂ වීම සඳහා ඡේදයකට ලියන්න පුළුවන් නේද? එකට එක ලියන්න එපා. මේ ටික එකට එක ලියුවා යටින් ලස්සනට මේ ඔක්කොම දන්න ටික දාලා තව ඡේදයක් හැදුවා. තේරුණා නේද පුතේ? දැන් වර්තමානයේදී පාසල් වල විශ්වවිද්‍යාලවල දේශපාලන විද්‍යාව උගන්වනවා කියලා කරන්නේ මෙන්න මේ සම්භාව්‍ය සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමක් නේද? දැන් අපිත් කරන්නේ දේශපාලනය හායිට සම්බන්ධ පැතිකඩ හදාරන, පරීක්ෂණ කරන, විග්‍රහ කරන, පෞද්ගලික න්‍යාය සංකල්ප විචාර ලක් කරනවා. නව න්‍යාය සංකල්ප කොට නගලා දේශපාලන යෙදෙන්නන්ට පුරවැසියන්ට දේශපාලන අවබෝධය ලබා දෙන එකනේ කරන්නේ. ඒ කියන්නේ පුතේ ඇරිස්ටෝටල්ලා, ප්ලේටෝලා ග්‍රීක යුගයෙන් පටන් ගත්තබෝ ඒ සම්භාව්‍ය සම්ප්‍රදාය තමයි
අද අපි පාසල් වල විශ්වවිද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතන වල දේශපාලන විද්‍යාව උගන්වනවා කියලා කරන්නේ. මේක තමයි දේශපාලන විද්‍යාව උගන්වනවා කියලා අපිත් කරන්නේ. ඒ ටික තේරුණාද? දැන් මම කිව්වේ මේ ටික හැම ගුරුවරයාම උගන්වලා තියෙනවා. මම මෙතනින් ඔයාලට කියලා දුන්නු කාරණාව මොකද්ද? මේක ඕනනම් තව විස්තර කරන්න පුළුවන් ඡේදයකට ඔබ දන්න කරුණු ටික දාලා. තේරුණා නේද පුතේ? ඊට පස්සේ මෙන්න මේ දේශපාලන විද්‍යාව යනු කුමක්ද කියලා තේරුම් ගන්නකොට පුතේ නැත්නම් දේශපාලන විද්‍යාව හඳුනා ගන්නකොට ඔයාලගේ ගුරුවත්පතේ කියලා තියෙනවා මූලික කාරණා තුනක් පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. මෙන්න පළවෙනි කාරණාව. එක දේශපාලන විද්‍යාව යනු පැරණිම ශාස්ත්‍රීය ශික්ෂණයක් වෙනවා. පළවෙනි එක තමයි දේශපාලන විද්‍යාව යනු පැරණිම ශාස්ත්‍රීය ශික්ෂණයක්. මූලික කාරණා දේශපාලන විද්‍යාව හඳුනා ගන්නකොට මෙන්න මේ මූලික කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඔයාලා ගුරුවත්පතේ තුනක් දීලා තිනවා මම ඒ තුන විස්තර කරනවා. දේශපාලන විද්‍යාව කියන්නේ පැරණිම ශාස්ත්‍රීය ශික්ෂණයක්. ඒක ඔබ දන්නවා. මොන සියවසේද පුතේ මේක පටන් ගත්තේ? ක්‍රිස්තු පූර්ව ඔව් කියන්න බලන්න 4 වන සියවස. මොකද්ද මේක පටන් ගත්ත යුගය? ඉපැරණි ග්‍රීක යුගය. මේක පටන් ගත්තේ පුතේ මෙන්න මේ විෂයන්ට සමගාමීව. හොඳට බලන්න මතක් කරගන්න. දර්ශනවාදී තර්ක ශාස්ත්‍රය ගණිතය ඔයාලා ඉගෙන ගත්තපු ගණිතය ඊට පස්සේ ආචාර විද්‍යාව මෙන්න මේ වගේ දර්ශනවාදය තර්ක ශාස්ත්‍රය ගණිතය ආචාර විද්‍යාව මෙන්න මේ වගේ ශික්ෂණයන්ට සමගාමීව ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ඉපැරණි ග්‍රීක යුගය තුල ආරම්භ වුණේ. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව කියන්නේ තාමත්ම පැරණි ශාස්ත්‍රීය ශික්ෂණයක්. පටන් ගත්තේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ඉපැරණි ග්‍රීක යුගය තුල. දර්ශනවාදයේ තර්ක ශාස්ත්‍රයේ ගණිතයේ ආචාර විද්‍යාවට සමගාමීව. තේරුණා නේද පුතේ? ඔව්. දැන් පන්ති කාමරේ වුණා නම් මේවම පාඩම් කරනවා. දැන් අපේ දරුවන්ට මේවා කටපාඩම්, අනිත් දරුවන්ට මේවා කටපාඩම් ඇති. ඉතින් මේ බලාපොරොත්තුව ටිකක් හරි ඔයාලට මේක මතක් කරලා දෙන්න. ඊළඟට පුතේ දෙවනි කාරණාව 2 දේශපාලන විද්‍යාව ප්‍රවේශ න්‍යාය විධික්‍රම දේශපාලන විද්‍යාව ප්‍රවේශ න්‍යාය විධික්‍රම බහුවිධ වීම චුට්ට මතක් වෙනවද කියලා බලන්න. මතක් වෙනව නේද පොඩ්ඩක්? දේශපාලන විද්‍යාවේ ප්‍රවේශ න්‍යාය විධික්‍රම බහුවිධයි. ප්‍රවේශ න්‍යාය විධික්‍රම බහුවිධයි. විවිධ ප්‍රවේශ විවිධ න්‍යාය විවිධ විධික්‍රම භාවිතා කරන දේශපාලන විද්‍යාව තුළ.
විවිධ ගුරුකුල විවිධ සම්ප්‍රදායන්ට අයත් විවිධ ගුරුකුල හා සම්ප්‍රදායන්ට අයත් ප්‍රවේශ න්‍යාය විධික්‍රම භාවිතා කිරීමක් කරනවා. විවිධ ගුරුකුල හා සම්ප්‍රදායන්ට අයත් අපි බලමු විවිධ ගුරුකුල සම්ප්‍රදායන්ට අයත් ප්‍රවේශ. අන්න අපිට ප්‍රවේශ ටිකක් ලියන්න පුළුවන් මෙතන. දැන් ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ කොහොමද ප්‍රවේශ? ප්‍රවේශ මේ වෙනකොට ඔබ ඉගෙනගෙන තියෙන්නේ. කියයි යන බලන්න ඔහොම ප්‍රවේශ ටික. 1. දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශය, තුලනාත්මක ප්‍රවේශය, බහුවිෂයික ප්‍රවේශය, සමාජ විද්‍යාත්මක ප්‍රවේශය, අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය, සමාජ විද්‍යාත්මක, චර්යාවාදී හෙවත් විද්‍යාත්මක, ස්ත්‍රීවාදී, ඔන්න ඔහොම ප්‍රවේශයන් ටික කියන්නේ. එතකොට එක ප්‍රවේශයේද දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන්න යොදාගන්නේ නෑ පුතේ. විවිධ ගුරුකුල හා සම්ප්‍රදායන්ට අයත් ප්‍රවේශ යොදා ගන්නවා. විවිධ ගුරුකුල හා සම්ප්‍රදායන්ට අයත් ප්‍රවේශ යොදා ගන්නවා. ප්‍රවේශ කිහිපයක් එකට ලියන් යන්න. කියන්නේ විවිධ ගුරුකුල සම්ප්‍රදායන්ට අයත් ප්‍රවේශ තියෙනවා. පාඩම් කරු ප්‍රවේශ ටික එකට ලියන්න. ඒ වගේම විවිධ ගුරුකුල හා සම්ප්‍රදායන්ට අයත් න්‍යාය භාවිතා කරනවා. න්‍යාය. අන්න න්‍යාය කිහිපයක් ලියන්න එකට එක. මොනවද න්‍යාය? ලිබරල් න්‍යාය, මාක්ස්වාදී න්‍යාය, සමූහාණ්ඩුවාදී න්‍යාය වගේ විවිධ ගුරුකුල සම්ප්‍රදායන්ට න්‍යායන් තියෙනවා කියලා න්‍යායන් කිහිපයක් එකට ලියන්න. න්‍යායන් ටිකක් ලියන්න. ඒ වගේ විවිධ ගුරුකුල හා සම්ප්‍රදායන්ට විධික්‍රම යොදා ගන්නවා. විවිධ විධික්‍රම යොදා ගන්නවා පුතේ. මොන වගේ විධික්‍රමද යොදාගන්නේ? දේශපාලන විද්‍යාව තුළ බහුලවම යොදා ගන්න විධික්‍රම ගත්තොත් නිරීක්ෂණය කිරීම. ගොඩාක් දේශපාලන විද්‍යාවේ දේවල් අධ්‍යයනය කරන නිරීක්ෂණය කරලා ඒවා සාකච්ඡා කරන්න කර ඉන්න බෑ. ඔයාලට මතක් කිරීම විතරයි බලාපොරොත්තු වෙන්නේ. නිරීක්ෂණය කිරීම. උපකල්පනය කිරීම. උපකල්පනය කරලා තමයි දේශපාලන විද්‍යාව ගොඩක් දේවල් කරන්නේ. සංසන්දනය කිරීම. සංසන්දනය කිරීම. සංසන්දනය ඒක දන්නවනේ. සාමාන්‍යකරණය කිරීම. සාමාන්‍යකරණය කිරීම. මෙන්න මේ වගේ සාම්ප්‍රදායික විධික්‍රම තමයි පුතේ දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන්න බහුලවම යොදාගන්නේ. සාම්ප්‍රදායික විධික්‍රම. තේරුණාද? සාම්ප්‍රදායික විධික්‍රම යොදාගන්නේ. හැබැයි දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන්නේ සාම්ප්‍රදායික විධික්‍රම විතරද? පටලවා ගන්න එපා. සබ්ජෙක්ට් එක විතර දැනගන්න. විවිධ ප්‍රවේශ න්‍යාය විධික්‍රම යොදා ගන්නවා. විවිධ ගුරුකුල හා සම්ප්‍රදායන්ට අයත් විධික්‍රම ගත්තොත් බහුලව යොදාගන්නේ සාම්ප්‍රදායික විධික්‍රම. හැබැයි විද්‍යාත්මක විධික්‍රමත් යොදා ගන්නවා. යොදා ගන්න තියෙන ඉඩකඩ බෙහෙවින් සීමිතයි. හැබැයි විද්‍යාත්මක විධික්‍රම යොදා ගන්නවා පුතී. මතකනේ චර්යාවාදී විද්‍යාත්මක විධික්‍රම යොදාගත්තා. ඒව දැන් මෙතනදි මතක් කරන්නේ මේ මතක් කරන පාඩමක් විතරයි. සියුම් කොටස් එකින් එකට මෙනෙහි කිරීම මෙතන කරන්නේ. ඒ කියන්නේ ඔබ මෙතන මතක තියාගන්න සාම්ප්‍රදායික විධික්‍රම තමයි වැඩිපුරම යොදාගන්නේ. හැබැයි විද්‍යාත්මක විධික්‍රමත් යොදා ගන්න බව කියන්නේ. තේරුණානේ? එහෙනම් ඔන්න දෙවෙනි කාරණාව චුට්ටක් මම මතක් කරා. එතකොට තුන්වෙනි කාරණාවට යමු බලන්න. තුනයිනේ ගුරුවත් පොතේ දාලා තියෙන්නේ. ඔන්න ඔය ගුරුවත් පොතේ දාපු ටික විතරක් මම මෙතනදී මතක් කරනවා. ඔක්කොම විෂය කරුණු ලබා දෙන්නේ ගුරුවත් පොතේ තියෙන ටික විතරක් ඔබට මතක් කරන්නයි මට ඕන උනේ මෙතන. ඒක වුණත් අපිට විධිමත්ව ඉගෙන ගන්න පුළුවන් බව පෙන්වන්නයි ඕන උනේ. තුන්වෙනි එක තමයි දේශපාලන විද්‍යාව දීර්ඝ කාලයක් තිස්සේ
දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගුණු හා වර්ධනය වූ විෂයක් වීම. දැන් බලන්න මේ ගුරුත්වයේ තියෙන ඒවා තුන මට ඕනේ ඒවා හදලා නැහැ. එක වගේ කියලා ගන්න තියෙන්නේ නැති. හැබැයි ගුරුත්වයේ තියෙන විදිය ඕක. දේශපාලන විද්‍යාව දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගුණු වර්ධනය වෙච්ච විෂයක්. එක පාඩම ආපු විෂය නෙමෙයි. දීර්ඝ කාලයක් 7 වර්ෂ 25ක්. ඒ කියන්නේ වසර 2500 තිස්සේ ගොඩනැගිච්ච විෂයක් මේක. මේ ගොඩනැගුණේ පටන් ගත්තා දේශපාලන විද්‍යාව වන යුගයෙන්ද මේ දීර්ඝ කාලය තිස්සේ ගොඩනැගිච්ච හැටි. පටන් ගත්ත ග්‍රීක යුගය ඊළඟට ග්‍රීක යුගය පහු කරලා ගියා රෝම යුගයට. රෝම යුගයෙන් පටන් ආවා මධ්‍යතන යුගයට. මධ්‍යතන යුගයෙන් ගියා මොන යුගයටද? නූතන යුගය දක්වා ගිහිල්ලා තියෙනවා. ඔන්නම ග්‍රීක රෝම මධ්‍යතන අවදීන් පසු කරලා පුතේ නූතන අවධියට ඇවිල්ලා තියෙනවා. දේශපාලන විද්‍යාව. ඔන්න ඔය ටික විතරයි ගුරුවත් පොතේ දාලා තියෙන්නේ දේශපාලන විද්‍යාව හඳුනා ගැනීමට. මම ඊට වඩා ටිකක් වැඩි කරලා ඔයාලට මූලික સિદ્ધාන්ත ටික විතරක් ටිකක් මතක් වෙන්න කියලා දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ පාර ටිකක් වැඩිපුර වීඩියෝ ටිකක් දාන්න. අපේ දරුවන්ට අපි සිලබස් ඉවර නිසා අපි වගකීම් ඉවර කරා. මුලින් මා විශ්වාස කරපු දරුවෝ ටික කොට දාන්න ඕනේ. දැන් ඒ දරුවෝ කොට දාලා ඉවරයි. දැන් රටේ ඉන්න අසරණ වෙච්ච දරුවන් වෙනුවෙන් වැඩ පටන් ගන්න ඕනේ. ඒකයි දැන් ඔයාලා ඉස්සරහට දිගින් දිගට වීඩියෝ ටිකක් බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අදට අවසන් කරනවා. ටිකක් කරුණු ටික ගොනු කරලා ලියන්න පුරුදු වෙන්න. එහෙනම් සියලු දෙනාට බුදු සරණයි දෙපිහිටයි. පසුපස යන්නට නොව පසු කර යන්නට දේශපාලන විද්‍යාව සජිත් කැලුම්